समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච චාගෝච පඤ්ඤාමි සත්තමං ධනන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ප්‍රඥා නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ මතුගම ආදාගල පාර 4 වෙනි පටුමග අංක 16 පදිංචි වයලට් ජාගොඩාරච්චි මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් හිතයිශීන් කොයි කවුරුත් එකතු වෙලා 2021 දෙසැම්බර් මාසේ 25 වන දිනට පරලෝ සැපත් වෙලා වසර 9ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ආදරණීය ස්වාමි පුරුෂයාණන් ආනන්ද බ්‍රාහ්මණ මහත්මයාට ආදරණීය පියාණන්ට ආදරණීය සීයට සහෝදරයාට පින් අනුමෝදන් කිරීමේ උදාර අදහස ඇති කරගෙනයි මේ උතුම් පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කෙනෙක් මියදුනහම ඒ කෙනා වෙනුවෙන් සුජීවත්ව ඉන්න අය හැටියට කරන්න පුළුවන් වටිනාම යුතුයකම තමයි පින්කම් සිදු කරලා පින් අනුමෝදන් කිරීම. ඒ කාර්යයි අද වයලට් ජාගොඩාරච්චි මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් එකට එකතු වෙලා සම්පූර්ණත්වයට පත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අප සතුව තිබිය යුතුයමයි කියලා අනුදැන වදාළ ධනවත්කම පිළිබඳව පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ අපට පොහොසත් වෙන්න කියලා ඉගැන්නුවා. ධනයෙන් විතරක් නෙවෙයි, දැනුමින් විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික වශයෙන්. ආධ්‍යාත්මික වශයෙන් නැති කරගන්න දියුණුව තමයි වටිනාම දියුණුව හැටියට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. මේ ඇත්තෝ අහලා තියෙනවා සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ
කුෂ්ඨ රෝගියා ගැන. සුප්‍රබුද්ධ කියලා දුප්පත් මිනිස්සෙක් හිටියා. කබලෙන් ලිපට වැටෙන්නා වාගේ මුළු ශරීරෙම හොඳ කරන්න බැරි කොච්චර වෙදකම් කළත් කොච්චර බෙහෙත් ගත්තත් සුව කරන්න බැරි රෝගයක් හැදිලා තිබුණා. ඒ රෝගය තමයි කුෂ්ඨ රෝගය. තියෙනවා සමහර ලෙඩ පින්වතුනි කොච්චර බෙහෙත් කළත් හොඳ කරන්න බෑ. ආයුර්වේදයේ එහෙම තියෙනවා කර්මජ රෝග කියලා. ඒවට කියන්නේ බෙහෙත් නැහැ. කොච්චර වෙදකම් කළත් හොඳ වෙන්නෙම නැත්තම් කර්මජ රෝග. ඉතින් මේ කුෂ්ඨ රෝගයත් කර්මජ රෝගයක්. හොඳ වෙන්නේ. දවසක් මේ සුප්‍රබුද්ධට උවමනාව ඇති වුණා තමන්ගේ හිතටත් සැනසීමක් ළඟා කරගන්නට ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට ගිහිල්ලා බණ ටිකක් අහන්න. අන්න ශ්‍රද්ධාව ඇති වුණා තුන්රුවන කෙරෙහි. මම යන්න ඕන බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න. ධර්මදේශනාව සිදු කරන ධම්සභා මණ්ඩපය ආසන්නයට ගිහිල්ලා සුප්‍රබුද්ධ කල්පනා කරනවා ධම්සභා මණ්ඩපයට ඇතුල් වෙන්න මට බෑ. හේතුව මගේ ශරීරයේ දරුණු කුෂ්ඨ රෝගයක් තියෙනවා. ධම්සභා මණ්ඩපයේ රජවරු, සිටුවරු, මැති ඇමතිවරු බොහෝ පිරිස් බණ අහනවා. මං ඔතන්ට ඇතුල් වුණොත් ඔක්කොම කලබල වෙනවා. බණ එක පැත්තකින් තියලා මේ මගේ ලෙඩේ දැක දැක පිළිකුල් කර කර ඉඳී. ඒ නිසා මම මොකටද කලබල කරන්න යන්නේ? අන් කෙනෙකුට උතුම් ධර්මය අහන්න තියෙන වෙලාවක් නැති කරන්නේ මොකටද? මම එළියේ ඉඳලා බණ අහනවා කියලා මොකද කළේ? සුප්‍රබුද්ධ කියන මේ කුෂ්ඨ රෝගියා ධම්සභා මණ්ඩපයේ කෙළවර ඈතක පිටත ඉඳගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ ශ්‍රවණය කළා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම් දෙසුම ශ්‍රවණය කරලා ධම්සභා මණ්ඩපයේ කෙළවර පිටත වාඩි වෙලා හිටියත් සදහසිතින් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මනාව ශ්‍රවණය කළ නිසා සුප්‍රබුද්ධ සෝතාපන්න ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැවත ඇති නොවන්නටම දුරු කළ අවස්ථාව. නැවත කිසිදා උදා නොවන්න. පින්වතුනි, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මේ කියන සංයෝජන ධර්ම සමහර වෙලාවල් වලදී අපේ හිතේ යටපත් වෙලා තිබෙනවා, නැති වෙලත් තියෙනවා. නැති වෙලා කියලා කියන්නේ මේ ඒ නැතිවීම නැවත ආයේ නැති වෙන්න තරම් නැතිවීමක් නෙවෙයි. දැන් නැති වුණා කියලා හරියටම දැන් වැස්ස නෑ කියලා හරියටම කියන්න පුළුවන්කම තියෙන්නේ ආයේ කවමදාකවත් මෙතෙන් පටන් කවමදාකවත් වහින්න නැත්තම් තමයි. එතකොට වහින්න නැති වෙලාවල් තියෙනවා ඒ අතරේ. හැබැයි කාලෙන් කාලෙට වහිනවා. ආයේ පායනවා. ආයේ වහිනවා. පායලා කාලයක් ගිහිලා ආයේ වහිනවා. වැහැලා වැස්ස නැවතිලා පායලා වැස්ස නැවත වහින්නෙම නැති කාලයකුත් එනවා. සත්සුරියුග්ගමන සූත්‍රෙ පෙන්වුවේ. ඉරවල් කීපයක් පහළ වෙනකොට මේ වැස්ස නවතිනවා. ආයේ
කිසිදා වහින් නැතිවෙන්ඩ. ගංගා ඇලදොර හිඳිල යනවා ආය කිසිදා නොපිරෙන්ඩ. තැන් වැව් ගංගා ඇලදොල හිඳෙන කාල එනවා. වතුර පොදන් නැතිවෙන කාල එනවා. හැබැයි ආය කවදහරි දවසක පිරෙනවා. එතකොට ගංගා ඇලදොර හිඳුනා කියලා කෙනෙකුට කියන්න බෑ ආය කවදාකවත් මේ ගඟ පිරෙන්නේ නැහැ කියලා. එතකොට අන්න ඒ වගේ තමයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මේවා නැති වුණා වගේ හිතන වෙලාවල් එන්න පුළුවන්. හැබැයි සමහරකට කාලයක් ගිහිලා එන්න පුළුවන්. එතකොට සෝවන් වෙලා නැහැ. හරියට අර ගංගා ඇලදොල හිඳිලා තියෙනවා. ආයේ මාස 7-8කින් හරි වැස්ස දාට පිරෙනවා. අවුරුදු 2-3ක් පායලා තිබිලා හරි 4 වෙනි අවුරුදු උදා වෙනකොට වැස්සොත් ඒ කියන්නේ ඒ ගංගා ඇලදොල පිරෙනවා. හැබැයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආයේ කිසිම මොහොතක මතු නොවෙන්නම නැති කරන ස්වභාවය තමයි සෝවාන් ඵලය. එතකොට තමන්ට නැති වුණා කියලා එකපාරට මේක බලන්න බෑ. ආය ඇති වෙන්න පුළුවන්. ඇති වුණා නම් ඒ කියන්නේ මාර්ගඵල ලැබලා නැහැ. එතකොට ඒ පිළිබඳව තීරණය කරන්න මහ පුදුම අවබෝධයක් තියෙන්න ඕනේ. සුප්‍රබුද්ධ සෝතාපන්න ඵලයටපත් වුණා. ඒ අතරතුර මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨය ඇදිච්ච රෝගියා සෝතාපන්න ඵලයටපත් වෙලා ආයේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ඇති නොවෙන්නම. දැන් කෙනෙක් හිතයි ඒ කාලේ බණ අහනකොටත් සෝවාන් වුණා නම් ඇයි අද බැරි? එදා බණ අහනකොට කිව්වහම එදා සමාජය සහ අද සමාජය සම්පූර්ණ වෙනස්. අපි බණ කියන විදිය සහ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වන විදිය වෙනස්. බුදුරජාණන් වහන්සේ ධම් දෙසුමක් පවත්වනකොට ඒ තිබිච්ච පිළිවෙල, පැහැදිලි බව, ඒ හැම එකක්ම මිනිසුන්ගේ සිත, නෙත, ඇද බැඳ ගන්නා තරමට ශක්තිමත් වුණා. ඔය විස්තර සඳහන් වෙනවා බණ අහන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකන් රැස් වෙලා ඉන්න කිසිම කෙනෙක් හෙලවෙන්නවත් නැහැ. හෙලවෙන්නේවත් නැහැ. පටන් ගත්ත බණ අවසන් වෙන්නේ රෑ එළි වෙනකන් පවත්තලද රෑ එළි වෙනකන් රජවරුත්, සිටුවරුත්, මැති ඇමතිවරුත් හැමෝම වාඩි වෙලා බණ අහනවා. අන්න ඒ තරම් භාවනාවක් බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට බොහෝ පිරිස් ඒ ධම් සභා මණ්ඩපයේදීම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගන්න. අනිත් සියලු කටයුතු දෙවෙනි තැනට වැටෙනවා බුදුහාමුදුරන්ගේ බණ අහනකොට. අපි බණ කියනකොට එහෙම නෙවෙයි. කී දෙනෙක් නැගිටලා යනවද? කී දෙනෙක් නිදිය ගන්නවද? කී දෙනෙක් ඈනුම් අරිනවද? කී දෙනෙක් කී දෙයක යෙදිලා ඉන්නවද? නමුත් එදා බුදුරජාණන් වහන්සේ ධම් දෙසුමක් පවත්වනකොට හැමෝම බොහොම උවමනාවෙන් ශ්‍රවණය කරනවා. ඒ නිසාම මේ ධර්ම ශ්‍රවණය කිරීම භාවනාවක්, විදර්ශනා භාවනාවක්. ඒ නිසාම සීල, සමාධි, ප්‍රඥාව අතිශයින් වැඩෙනවා. ඒ නිසාම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගන්න තත්වයටපත් වෙනවා. ඉතින් සුප්‍රබුද්ධ කියන මේ සෝතාපන්න ඵලයටපත් වුණු එනමුත් කුෂ්ඨයකින් දුක් විඳපු රෝගියා කල්පනා කරනවා
මා මේ ධර්මාවබෝධය ලබපු ප්‍රවෘත්තිය සෝතාපන්න ඵලයට පත් වුණු ප්‍රවෘත්තිය ලෞතුරා බුදුරජාණන් වහන්සේට දැන්විය යුතුයි. ඒත් මා කෙසේද මෙතනින් යන්නේ බොහෝ සෙනගක් බුදුහාමුදුරුවෝ සමග සාකච්ඡා කරනවා. දැන් ධර්ම දේශනාව අවසන් වෙලත් බුදුරජාණන් වහන්සේට ධර්මාසනයෙන් නැගිටලා යන්න තවත් වෙලාවක් යනවා. එයි රැස්වල ඉන්න අයගේ කතාබහ විවිධ ගැටලු ප්‍රශ්න මේවා විමසනවා. දැන් සාමාන්‍යයෙන් බුදුහාමුදුරන්ට කොහොමද තියෙන්නේ ඇද්ද? සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ හාමුදුරු නමක් බණක් පැයක් කිව්වොත් පුටුවෙන් ආසනෙ නැගිටලා යන්න තව පැයක් විතර යනවා. ළඟට ඇවිල්ලා අපි හාමුදුරන්ගේ බණ අහලා තියෙනවා. මෙහෙමයි හාමුදුරනේ විතර මෙහෙම ප්‍රශ්නයක්. මොකද අපි කරන්නේ? අරයට මෙහෙම වුණා, මෙයාට මෙහෙම වුණා. ඔවත් අහනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කොයි විදියට තියෙන්නේ නැද්ද? ඉතින් සුප්‍රබුද්ධ කියන මේ කුෂ්ඨ රෝගියා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේව දැනුවත් කළ යුතුයි. දැනුවත් කරන්න මං එතනට යා යුතුයි. එනමුත් සෙනග ඉන්නවා. ඒ නිසා සෙනග අඩු වෙච්චාම මා ගිහින් බුදුහාමුදුරුවෝ හමු වෙලා කියනවා මේ කතාව. දැන් සුප්‍රබුද්ධ කල්පනා කළා බුදුහාමුදුරුවෝ හමු වෙලා තමන් සෝතාපන්න ඵලයට පත් වුණු බව ප්‍රකාශ කරා. සක්‍රදේවේන්ද්‍රයා කල්පනා කරනවා සැබවින්ම මේ සුප්‍රබුද්ධ සෝතාපන්න වෙලාද සෙවිය යුතුයි කියලා සක්‍රදේවේන්ද්‍රය එතනට ආවා. ඇවිල්ලා පෙනී හිටියා. දැන් මේ එන්නේ සැබවින්ම සෝතාපන්න ඵලයට පත් වෙලාද කියලා හොයන්න. මොකද උනේ පිංගතුනි සක්‍රදේවේන්ද්‍ර ඇවිල්ලා ඒ බව හොයන්න උපක්‍රම භාවිත කළා. මොකද සක්‍රදේවේන්ද්‍රයා කල්පනා කරනවා මිනිස්සුන්ගේ හිතේ තියෙන කෙලෙස් ඇවිස්සෙන්න සාධක නොමැති තරමට මිනිස්සු යහපත්. මිනිස්සුන්ගේ හිතවල කෙලෙස් ඇවිස්සෙන්න සාධක ලැබුණු විට තමයි මිනිසුන්ගේ සැබෑ ස්වභාවය හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක ඇත්තනේ. බලන්න පින්වතුනි මිනිස්සුන්ට කේන්ති යන්න හේතු වන සාධක ඇති වුණාම මිනිස්සු කොයි විදියටද හැසිරෙන්නේ? ඒ සාධක නැති තැන්වලදී මිනිස්සු කොහොමද වාසය කරන්නේ? මේව ගත්තාම හරි වෙනස්නේ. එතකොට හිතේ කෙලෙස් ඇවිස්සෙන සාධක තිබ්බහම බලන්න ඕනේ හිතේ තරම. බොණ්ඩ නැති තැන නොබී ඉන්නවා කියන එක හපංකමක් නෙවෙයි. එතන බොණ්ඩ නෑනේ. බොන තැන නොබී ඉන්න පුළුවන් නම් ඒක තමයි හපංකම. ඉතින් සක්‍රදේවේන්ද්‍ර කල්පනා කළා මේ සුප්‍රබුද්ධ ඇත්තටම සෝවාන් වෙලාද කියලා හොයන්න ඕන. ගිහිල්ලා ඉවර වෙලා සුප්‍රබුද්ධ ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කරලා සක්‍රදේවේන්ද්‍ර කියනවා සුප්‍රබුද්ධ ඔබ දුප්පත් මිනිසෙක්. ධනය නැහැ, බලය නැහැ, හයිය නැහැ, ලෙඩෙක්. මං ඔබට ඕන තරම් කහවණු දෙන්නම්, ධනය දෙන්නම්, බලය දෙන්නම්. මෙතෙන් පටන් මං ඔබ ගැන හොඳටම බලා ගන්නම්. බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් නැහැ කියලා කියන්නකෝ. බුද්ධ කියලා කෙනෙක් නැහැ. ධර්මය කියලා දෙයක් නැහැ කියලා කියන්නකෝ. සංඝයා කියලා පිරිසක් නැහැ කියලා කියන්නකෝ. බුද්ධ ධම්ම සංඝ කියලා තුන්රුවනක් නැහැ කියලා කිව්වොත් මං ඉතින් සලකන්නම්. ධනය දෙන්නම්. ගම් පිටින් අරන් දෙන්නම්. මෙන්න මේ විදියට බුදුන් දහම් සංගුන් පිළිබඳව සැකයක් තියෙන බව හොයාගන්න උපක්‍රම පාවිච්චි කළා.
සුප්‍රබුද්ධ ආමන්ත්‍රණය කළා සක්දෙවිඳුනි. ඔබතුමා මාව දුප්පතෙක් හැටියට හැඳින්නුවා. හොඳට මතක තියාගන්න. මම දුප්පතෙක් නොවන වග. මම දුප්පතෙක් නෙවෙයි. මම ධනවතෙක්. මට මේ ලෝකේ ලබා ගන්න පුළුවන් උතුම්ම ධනවත්කම ලබා ගන්න පුළුවන්කම ලැබුණා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ විසින් ලොවට හෙළි කරලා දේශනා කළ ධර්මය නිසා. ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරන ආර්ය මහසඟරුවන නිසා. මම සප්තාර්ය ධනයෙන් පොහොසත්. සප්ත කියන්නේ 7ක්. ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨ. ධනය කියන්නේ වස්තුව. ශ්‍රේෂ්ඨ ධන 7කින් මං ශක්තිමත්. සද්ධා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියන් ධනං, සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. පළවෙනි එක තමයි සද්ධා ධනං, ශ්‍රද්ධාව. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව ඇති කරගන්න පැහැදීම, ප්‍රසාදය, ශ්‍රද්ධාව. ධනයක්. ශ්‍රද්ධාව නැත්තම් කිසිම කුසල ප්‍රතිපදාවක ඉදිරියට යන්න බෑ. හැම කුසල කර්මයකටම ප්‍රධානම හේතුව ශ්‍රද්ධාව. සීල ධනං, සිල්වන්තකම. මෙතන සීලය කියලා කිව්වම ආර්ය සීලය. ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨ සීලය. සීලය ගැන මේ අත්ව අහලා තියෙනවා. සීලය බුදුහාමුදුරුවෝ පහළ වෙන්නත් ඉස්සෙල්ලා මාතෘකාවක්, වචනයක්. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සෙල්ලත් සීලයක් ගැන කතා කළා. ඔය සීලබ්බත පරාමාසවලදී වැරදි සිල් වෘත කියලා කිව්වහම ඒ සීල තමයි. ඔය සීලය කියන වචනේ පුරාණ අර්ථ විග්‍රහය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා මේ සීලය පිළිබඳව තිබිච්ච කතිකාව බුදුහාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමට වඩා වෙනස්. ඔය සීලය කියලා කිව්වේ යම්කිසි සත්වයකුගේ පුද්ගලයෙකුගේ ප්‍රකෘති ස්වභාවය ඒ අනුව අනුකරණය කිරීම සීලයයි. එහෙම තමයි තිබුණේ. මේ අත අහලා තිනවා ගෝ සීල, අජ සීල, කුකුර සීල කිය සීල ටික. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ගොඩාක් ඉඳලා තියෙනවා. ඉතින් සමහරු හිතපු දෙයක් තමයි මේ ගොන්නු වෙලා උපදින්නේ පෙර පව් ඉතිරි කරන් ආපු එවුන්. පෙර කරන ලද පාපේ ඉතිරි කරගෙන මලොත් මෙන්න මේ වගේ ගොම් භවයක ඉපදිලා දුක් විඳින්න වෙනවා මේ ගුණා වගේ. ඒ නිසා අපි මැරෙනකොට පව් ඉතුරු කරන් මැරෙන්න හොඳ නැහැ. ගොනෙක් වෙලා විඳින්න වෙන දුක විඳින්න වෙන්නේ පව් ඉතුරු කරන් මැරුණොත්. ඒ නිසා ගොනෙක් වෙන්න හේතු වන පව් අපි කරලද දන්නේ. ඒ කරපු පව් මේ මනුස්ස ලෝකෙදිම ගොනෙක් වගේ ඉඳලා ගෙවන්න ඕන කියලා මිනිස්සු මොකද කළේ? කකුල් දෙකේ මිනිස්සු කකුල් හතරේ ගොන්නු වාගේ වැඩ කරලා තියෙනවා. ගොන්නු කන කෑම කකා ගොන්නු ඉන්න විදියට වමාර කකා ඉඳලා තියෙනවා. ඒකට කියනවා ගෝසීල කියලා. ගොන්නා වගේ ඉන්නේ. ඒ කියන්නේ ගොන්නු වෙලා උපදින්නේ පව්කාරයෝ. ඒ පව් ගෙවලා මල්ලාට පස්සේ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ආයෙ ගොන්නු වෙලා උපදින්නේ. එහෙම ආකල්ප තිබුණේ. බල්ලාගේ ස්වරූපය අනුගමනය කරමින් බලු සීල රැකපු අය ඉන්නවා. බුරා ගිහිල්ලා අලු ගොඩේ läගලා මේ කකුල් දෙකේ මිනිස්සු. බල්ලාගේ ස්වභාවය අනුකරණය කරලා රැකපු සීලය. මෙන්න මේ විදිහට මේ ඒ සත්වයන්ගේ පුද්ගලයන්ගේ ස්වરૂපය එලෙසින්ම අනුකරණය කිරීම සීලය. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒවා ප්‍රතික්ෂේප කළා. ඒවා වැරදි සිල් වෘත හැටියට පෙන්වුවා.
එහෙම හරක් වගේ හිටියයි කියලා හරකෙක් වෙන්න තියෙන පව් ගෙවන්න බෑ. ඊළඟ භවයේ හරකෙක් නොවෙන්න ප්‍රඥාව අවදි කරගන්න මහන්සි ගැනීමයි කළ යුතු කාර්ය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ පුරාණ අර්ථ විග්‍රහය තත් හානියක් නොකර බොහොම ලස්සන පැහැදිලි කිරීමක් කළා. දැන් බල්ලාගේ ස්වභාවය අනුකරණය කිරීම සුනක වෘත සුනක සීල, හරකාගේ ප්‍රකෘති ස්වභාවය අනුකරණය කිරීම ගෝසීල. බලන්න පිංගුතුනි, ඒව එකක්වත් සැනසෙන්න හේතු වෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. හැබැයි සීලේ වැදගත්කම ගත්තා. අරගෙන දේශනා කළා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගයේ අනුගමනය කිරීම ආර්ය සීලයයි. ආන් අපට උගන්වපු සීලය. එතකොට අපි මේ රකින්නේ මොකක්ද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ ගමන් මාර්ගය. උන්වහන්සේලාගේ ගමන් මාර්ගයයි මේ අනුගමනය කරන්නේ. ගමන වීති පච්ච වෙක්කනතා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගයමයි අපි මේ අනුගමනය කරන්නේ. ඒක තමයි ආර්ය සීලය කියලා හැඳින්වුවේ. එතකොට මේ ආර්ය සීලයේ ලක්ෂණ තමයි දැන් ගෝසීලයේ ලක්ෂණය තමයි වමාර කෑම ඒ වගේවා. සුනක වෘතවල තියෙන්නේ අලු ගොඩේ läගීම. දැන් ආර්ය සීලයේ ලක්ෂණ තමයි සිත කය වචනේ තුන්දොර සංවර කර ගැනීම. ඔන්න අපට සීලය. සද්ධා ධනං ශ්‍රද්ධාව නම් වූ ධනය. සීල ධනං ආර්ය සීලය නැමැති ධනය. ඒක ධනයක්. හිරි ඔත්තප්පියන් ධනං, මේ හිරි ඔත්තප්ප දෙකට කියනවා දේව ධර්ම කියලා. මේ සමාජ පරිසරය ලස්සන වෙන්න නම් සුන්දර වෙන්න නම් තියෙන්නම ඕන කරන වචන දෙක තමයි ලැජ්ජාව සහ භය. ලැජ්ජාවයි බයයි කිව්වහම ඔය වචන දෙකත් එක්ක පැටලෙන්න එපා. දැන් ලැජ්ජාව කියනකොට හැම එකක් ගැනම ලැජ්ජාව අපේ අය සම්බන්ධ කරගන්නවා. කුමකට ලැජ්ජාවක් ඇති කරගත යුතුද? කුමකට බයක් ඇති කරගත යුතුද? පවට ලැජ්ජාව ඇති කරගත යුතුයි. පවට බය ඇති කරගත යුතුයි. පිනට ලැජ්ජාව නැති කරගත යුතුයි. පිනට බය නැති කරගත යුතුයි. එතකොට ලැජ්ජාව බය දේව ධර්ම වෙන්නේ පවට ලැජ්ජ වීම සහ පවට බිය වීම. පවට ලැජ්ජ වෙන්නේ නැත්තම් පවට බය වෙන්නේ නැත්තම් ඒ කෙනා හරියට ඌරා අසුචි වලට කැමති වගේ, පළඟැටියා ගින්දරට කැමති වගේ ඒවා තුලම වාසය කිරීමෙන් විනාශයට පත් වෙනවා. විනාශයටම පත් වෙනවා. ඒ නිසා පින්වතුනි, ලැජ්ජාව බය කුමකටද? පවට. දැන් බලන්න, ශ්‍රද්ධාව තියෙන්න ඕන, සීලය තියෙන්න ඕන, හිරි ඔත්තප්ප ලැජ්ජාව බය, සුත. සුත කියන්නේ බහුශ්‍රෘතකම, ඇසූ පිරූ බව, පිරුණු බව, දැනුම තියෙන බව. දැනුම තියෙන තරමට කලබල වෙන්නේ නැහැ. උද්දච්ච කුක්කුච්ච නීවරණය යටපත් කරන්න ගත හැකි ක්‍රියාමාර්ගය තමයි ධර්මය අධ්‍යයනය කිරීම, ධර්මයේ පිළිබඳව දැනුම එකට එකතු කර ගැනීම, ධර්මය විමසීම. පිරුණු කලේ දිය නොසැලේ. කලේ පිරලා නම් දිය හැලෙන්නේ නැහැ. පිරලා නැති තරමටම හැලෙන වතුර වැඩි. ඒ වගේ තමයි සුත, බහුශ්‍රුත. දැනුමත් බුද්ධිමත්කමත් දෙකම එකට එකතු වෙච්ච ස්වභාවය. දැනුම, සුත. ඡාගෝ පරිත්‍යාගය. අත්හැරීම.
ප්‍රඥාව. මෙන්න මේ සප්තාර්ය ධනේ හරියට කැලෑවේ රජ්ජුරුවෝ සිංහයා වාගේ සප්තාර්ය ධනේ රජ්ජුරුවෝ තමයි ප්‍රඥාව. ඔය අන්තිමටම දාලා තියෙන ප්‍රඥාව. ඒ කියන්නේ සද්ධා ධනං සීල ධනං හිරියොත්තා පියන් ධනං සුත ධනං චාගෝච පඤ්ඤා මේ අන්තිමට ප්‍රඥාව දාලා තියෙනවානේ. එතකොට මේ ප්‍රඥාවේ ආලෝකය අනිකුත් ධනවලට විහිදෙන්න ඕන. එතකොට තමයි ධනයක් වෙන්නේ. අනිත් ඒවර විහිදෙන්න ඕන. දැන් බලන්න මාතෘකා ගැන කල්පනා කරනකොට ශ්‍රද්ධාව තිබ්බට වැඩක් නැහැ ප්‍රඥාව නැත්නම්. දැන් අන්තිම ප්‍රඥාව මුසු වෙන්න ඕන අනිත් ආර්ය ධන හයත් එක්කම. හරි. එතකොට දැන් ශ්‍රද්ධාව තිබ්බට වැඩක් නැහැ ප්‍රඥාව ඕන කියන්නේ ප්‍රඥා නැති ශ්‍රද්ධා ප්‍රශ්නයක් නිසා. සමහරුන්ට ශ්‍රද්ධාව තියෙනවා කරන්නෙම මෝඩ වැඩ. මල්ලාසනය මත පහන් දැල්වීමෙන් වලකින්න වටපිට බල හාමුදුරුව එනවද කියලා හොය හොරෙන් පත්තු කරනවා. ශ්‍රද්ධාව ඇත ප්‍රඥාව නැත. ආන්න බලන්න. ඒ නිසා ප්‍රඥාව නැති ශ්‍රද්ධාව ගැටලුවක්. ඒ නිසා ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාව ඕන. සීලය දැක්කනේ. සීලයත් එක්කත් ප්‍රඥාව ඕන. නැත්තම් යන්නේ අරක වගේ ඉන්නයි බල්ලා වගේ ඉන්නයි ඒ වගේ එකකට යන්නේ. ඒතර සීලයත් එක්කත් ප්‍රඥාව ඕන. ඒකේන තමයි සිතකය වචනේ කියන තුන්දොර සංවර කරගන්න ආර්ය සීලයට යන්නේ. හිරි ඔත්තප්ප ලැජ්ජාව බය. එහෙමනේ කියලා තියෙන ලැජ්ජාවයි බයයි. ප්‍රඥාවක් නැති කෙනා ඔය දෙක ඕන් නැති තැනට පටලවනවා. පිනට ලැජ්ජයි පිනට බයයි. එහෙම වෙච්ච ගමන් ඒ ලැජ්ජ බය ශාන්තිය පිණිස හේතු වෙන්නේ. ප්‍රඥාව තිබුණොත් තමයි පවට ලැජ්ජාව පවට බය ඇති කරගන්නේ. පවට ලැජ්ජාව පවට බය ඇති වෙන්න ඕන. සුත දැනුමත් එක්ක ප්‍රඥාව තියෙන්න ඕන. දැනුමත් එක්ක ප්‍රඥාව නැති වුණොත් දැනුමම විනාශයට හේතුවක්. අපේ සමාජයේ ලෝකයේ කොච්චර ඉන්නවද එම ප්‍රඥාව නැති දැනුම විතරක් තියෙන ඒ නිසාම වෙනසෙන මිනිස්සු. අර පංචතන්ත්‍රේ කතාවකුත් තියෙන්නේ. පුංචි කාලේ ඉඳලා එකට ඉගෙන ගත්ත යාළුවෝ 4 දෙනෙක් හිටියලු. මේ යාළුවෝ 4 දෙනාම එකට තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ කාලේ අද වාගේ නෙවෙයි මන්ත්‍ර විද්‍යාව තමයි ඉගෙන ගන්න. මේක සංස්කෘත උපදේශ සාහිත්‍යයට උපදේශයන් ලබා දෙන ග්‍රන්ථයක් පංචතන්ත්‍රය. ඉතින් මේ පුංචි කාලේ ඉඳලා එකට අධ්‍යාපනය ලැබුවේ මොනවද අධ්‍යාපනය? මන්ත්‍ර විද්‍යාවේ පරතරට යාම. මේ ශිෂ්‍යයෝ 4 දෙනා එකටමයි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ. එක්කෙනෙක් කොච්චර පාඩම් කළත් කොච්චර කියලා දුන්නත් ඒ මිත්‍රයාට ඉගෙන ගන්න බෑ. කටපාඩම් හිටින්නෙත් නැහැ. වැඩ කරන්නෙත් නැහැ. ඉතින් අනිත් 3 දෙනා අති දක්ෂයි. එතකොට 4ක් හිටියා යාළුවෝ 4න් එක්කෙනෙක් මන්ත්‍ර ඉගෙන ගත්තේ නැහැ. 3ක් හොඳට ඉගෙන ගත්තා. පරතරටම ගියා. එතකොට මේ ඉගෙන ගත්ත 3 දෙනාගෙන් ප්‍රධාන කෙනා වයසින් වැඩි මල් කෙනා අනිත් දෙන්නට යෝජනාවක් කළා. දැන් අපි ඉගෙන ගන්න ඕන මන්ත්‍ර විද්‍යාවෙන් පරතරටම ගිහිල්ලා තියෙනවා. දැන් අපි රජ කෙනෙකුට සේවය කරලා ධනය උපයන්න යන්. දෙවෙනි එක්කෙනා යෝජනා කළා බොහොම හොඳ යෝජනාවක්. අපි එහෙනම් යන් රජෙක් හොයාගෙන ගිහිල්ලා අපි සේවය කරමු. හැබැයි අර ඉගෙන ගත්තේ නැති මෝඩයා නම් එක්කන් යන්න බෑ.
එයාව අත්හැරලා දාලා යන්. නැත්නම් අපිට තමයි කණ්ඩ දිදී තියාගන්න වෙන්නේ. ඉගෙනගත්ත තුන්වෙනි මිත්‍රයා යෝජනා කළා පුංචි කාලේ ඉඳලා ඉතින් අපි එකටනේ හිටියේ. මේ හතරවෙනි අතහැරලා කොහොම යන්නද? කමක් නැහැ අපි හරි කණ්ඩ දෙමු. අපි එකයි යන් අපේ මේ පරණ මිත්‍රයව කියලා යෝජනා කළා. තුන් දෙනාම එකඟ වුණා. දැන් ඉතින් හතර දෙනාම රජෙක් හොයාගෙන ගමන යනවා. මේ යනකොට මහා ඝන වනාන්තරය මැදින් යන්න සිද්ධ වුණා. යනකොට මේ හතර දෙනාට දකින්න ලැබුණා ගහක් යට විසිරිලා තිබුණු සිංහ ඇට සැකිල්ලක්. තන තන වැටිලා තිබුණ ඇට කෑලි. මේක දැකපු ඉගෙනගත්ත තුන් දෙනාගෙන් ප්‍රධානියා යෝජනා කරනවා අපි ඉගෙනගත්ත මන්ත්‍ර විද්‍යාව පරීක්ෂා කර කර ගියොත් හොඳයි. අපිට හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා. සිංහයෙකුගේ මැරිච්ච සිංහයෙකුගේ ඇට කෑලි තන තන වැටිලා තියෙනවා. පළවෙනියා මොකද කළේ? පළවෙනි කෙනා මන්ත්‍ර ජප කරලා දැන් අර ඔය එකක්වත් කරගන්න බැරි යාළුවොත් බලාගෙන ඉන්නවා. ජප කරලා මොකද කළේ? මන්ත්‍ර භාවිතයෙන් තන තන වැටිලා තිබිච්ච ඇට කෑලි ටික එකට එකතු කරලා සිංහ ඇට සැකිල්ලෙහි විදියටම නිර්මාණය කළා. මන්ත්‍ර බලෙන්. ඊට පස්සේ දෙවෙනි මන්ත්‍ර ඉගෙන ගත්ත කෙනා මොකද කළේ? මටත් පුළුවන් මන්ත්‍ර භාවිතා කරලා වැඩ කරන්න කියලා ජප කරලා හැම මස් ඊළඟට සිංහයාගේ සිංහ ස්වරූපයේ විදියටම ඇති කෙරෙවුවා. දැන් සිංහයාට නැත්තේ පණ විතරයි. සිංහයා ඒ විදියටම ඉන්නවා. තුන්වෙනියා මොකද කළේ? දැන් මේ සිංහයාට අඩු පණ විතරයිනේ ඉන්න මං ඉගෙන ගත්ත මන්ත්‍ර විද්‍යාව භාවිතා කරමින් මං දැන් සිංහයාට පණ දෙනවා කියලා පණ දෙන්න ලෑස්ති වුණා. ලෑස්ති වෙනකොට ඔය එකක්වත් කරන්න බැරි වෙච්ච මිත්‍රයා කියනවා මිත්‍රයා ඔය වැඩේ නම් කරන එක සුදුසු නෑ. ඔය සිංහයාට පණ આવොත් අපි ඉවරයි. ඒ නිසා ඕක කරන්න එපා. තුන්වෙනියා මොකද කළේ? මේ මිනිහට බැන්නා. මේගොල්ලෝ එක්කන් එන්න එපා කියද්දි ඔය වෙක්කන් ආවේ මම. ඔය මහා මෝඩෙක් ඉගෙන ගත්තෙත් නෑ. අපි තමයි උගත්තු. අපි කරන දෙයට ඊරිසියාවෙන් බලාගෙන ඉන්නේ. ඔය පැත්තකට වෙලා ඉන්නවා මම පෙන්නන්නම් මගේ හපංකම් කියලා ජප කළා. හතරවෙනි ඔය මොකක්වත් ඉගෙන ගත්තේ නැති මන්ත්‍ර විද්‍යාව දන්නේත් නැති මිත්‍රයා මොකද කළේ? මේ උගත් පණ්ඩිතයෝ තුන් දෙනා ඕන දෙයක් කරගත්ත දෙන් කියලා ළඟම තිවිච්ච ගහට නැග්ගා. තුන්වෙනියා සිංහයාට පණ දුන්නා. පණ ආපු සිංහයා තුන් දෙනාවම මරාගෙන කෑවා. යාළුවෝ තුන් දෙනාම අහිමි වුණා. දැනුම තියෙන යාළුවෝ තුන් දෙනා. ගහෙන් බිමට බෑපු මිත්‍රයා දැනුම නොතිබුණත් ප්‍රඥාව තිබුණු. දැනුම නොතිබුණත් බුද්ධිය තිබුණු මිතුරා කියනවා වරම් බුද්ධිර්නසා විද්‍යා විද්‍යායා බුද්ධිරුත්තමා බුද්ධිහීනා විනශ්‍යන්ති යතාතේ සිංහකාරකා. උගත්කම සහ බුද්ධිය දෙකෙන් බුද්ධිමත්කම උතුම්. බුද්ධිහීනා විනශ්‍යන්ති බුද්ධිය නැති වුණොත් වෙනසෙනවා. හරියට යතාතේ සිංහකාරකා මේ සිංහයාට ගොදුරු වෙච්ච තුන් දෙනාගේ කතාව වගේ. එතකොට උගත් වුණාට වැඩක් නැහැ. බුද්ධිමත්කම තියෙන්න ඕනේ. ධර්මයේ පිළිබඳව දැනුම තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව තිබුණොතින් තමයි ඒ සුත බහුශ්‍රුත බවට පත් වෙන්නේ. උගත්කම ප්‍රබෝධමත් වෙච්ච ආලෝකමත් වෙච්ච උගත්කමක් බවට පත් වෙන්නේ. ඒ නිසා බුද්ධිය කියන්නේ අර පීනන්න දන්නා වගේ වැඩක්. නැවක් යනවලු මොහොතේ. මේ කතා කියනකොට මේ කතා ඇත්තද බොරුද කියලා හොය හොයා යන්න ගැටෙන්න එහෙම එපා.
අපේ මිනිස්සු මේ කතාවල් කියනකොට මේ කතා ඇත්තද බොරුද ඕමත් වෙන්න පුළුවන්ද? ඔය සිං ඇට කෑලි කොහමද එකට එකතු කළේ? කොහමද මස් හැම ගැව්වේ? කොහමද පණ ආවේ? එහෙමත් මන්ත්‍රකාරයෝ ඉන්නවද? ඒ කතා දාලා නැහැ. ඒ කතාවේ පණිවිඩය ගන්න. ඔය පංචතන්ත්‍රය හැදුවේ ඔය කතා ඇත්ත කතා නෙවෙයි. එක රජෙක් හිටියා, රජාට හිටියා මෝඩ ළමයි කීප දෙනෙක්. ළමයි 3 දෙනෙක්. මේ මෝඩ ළමයි 3 දෙනා හැරෙන්න රාජ්‍ය තමන්ගෙන් පස්සේ රාජ්‍යය ගන්න ඉන්න 3 දෙනාම මෝඩ 3 දෙනෙක් වෙනකොට ඒක රජතුමාට මහ කනගාටුවට හේතුවක් වුණා. මෝඩ ළමයි 3 දෙනෙක් ඉස්සරහට මේ රට ගත්තොත් රටට මොකක් වෙයිද කියලා. ඉතින් මොකද කළේ? මේ ළමයි 3 දෙනාව එක්තරා පඬිතෙකුට යොමු කළා. මේ 3 දෙනාට සමාජයේ හඳුනගන්න ඊළඟට මේ රාජ්‍යත්වයට පත්වෙන්න අවශ්‍ය කරන දේවල් උගත්කම ඇති කරවල දෙන්න. නැත්තම් මන් නැති කාලෙක මේ රටට මහ විපතක් වෙන්නේ මේ මෝඩයෝ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් රජ වුණොත් කියලා බයටම බාර දුන්නා පඬිතයන්ට. ඒ පඬිතුයෝ මේ ළමයි 3 දෙනාට බුද්ධිය ඇති කරවීම පිණිස හදපු කතාවලින් පෙරුණු ග්‍රන්ථය තමයි පංචතන්ත්‍රය කියලා කියන්නේ. ඒවා පරිශීලනය කිරීම හොඳයි. අපි විවිධ අවස්ථාවලදී මෝඩ ළමයින්ගේ මට්ටමට වැටෙනවා. ඉගෙන ගත්තා මම උගතා මම තමයි ඔක්කොම දන්නේ කියලා සමහරක් විට අර බුද්ධිමත්ත කරන්න ඕන වැඩ ඔක්කොම නොකර ඉන්න මිනිස්සු අපිට ඕන තරම් හමු වෙනවා. ඉතින් මේ කතා ප්‍රවෘත්ති හරිය වටිනවා. ඉතින් එක්තරා දවසක මුහුදේ නැවක් යනවා. මේ නැවේ යනවා එක්තරා මහාචාර්යවරයෙක්. ඉතින් මහාචාර්යවරයාගේ ලක්ෂණයක් තමයි දන්න බව පෙන්වන්නත් ඕන මෙයාට. ඉතින් ඒකට අල්ලගන්නෙම කපිතාන්. කපිතාන් ළඟින් යනකොට කපිතාන්ට කතා කරනවා. කැප්ටන් ඔය අහස ගැන මොනවද දන්නේ? අනේ මහාචාර්යතුමනි මං අහස ගැන එච්චර දෙයක් දන්නේ නැහැ. අහස ගැන දන්නේ නැති ඔයගේ ජීවිතේ 4න් එකක් නැහැ කියලා හිතා ගන්න. කනගාටුවෙන් කපිතාන් ගියා. ආයෙත් දවසක හමු වුණාම ආයෙත් අහනවා කපිතාන් පොළොව ගැන ඔබ මොනවද දන්නේ? අනේ මහාචාර්යතුමනි පොළොව ගැනත් එච්චර දෙයක් දන්නේ නැහැ. පොළොව ගැන දන්නේ නැති ඔයගේ ජීවිතේ තවත් 4න් එකක් නැහැ කියලා හිතා ගන්න. දැන් කපිතානුත් කල්පනා කරනවා දැන් 4න් 2ක් මේ මහාචාර්ය කියන විදිහට මගේ ජීවිතේ වැඩක් නැහැ. 3 වෙනි වතාව හම්බුනාම ඇහුවා මහාචාර්යතුමා ඔබතුමා ජලය ගැන මොනවද දන්නේ? ජලය ඉතින් වාහනේ මේක අරගෙන යන්න නම් දන්නවා. ඒ හැටි දෙයක් නම් දන්නේ නැහැ. ජලය ගැන දන්නේ නැති ඔබගේ ජීවිතේ තවත් 4න් එකක් නැහැ කියලා හිතා ගන්න. දැන් කපිතාන් හරීම කනගාටුවටපත් වෙලා 4න් 3ක්ම නැහැ. ආහස ගැන දන්නේ නැති නිසා, ජලය ගැන දන්නේ නැති නිසා, ගොඩබිම ගැන දන්නේ නැති නිසා. ඊට පහුවෙනිදා කපිතාන් දුවගෙන ආව මහාචාර්ය ගාවට. මහාචාර්යතුමා ළඟට ඇවිල්ලා අහනවා මහාචාර්යතුමනි ඔබතුමාට පීනන්න පුළුවන්ද? කැප්ටන් ඕන ප්‍රශ්නයක් අහනවා මං උත්තර දෙන්න මට ওই පීනන වැඩේ නම් කරන්න බෑ. පීනන්න බැරි ඔබතුමාගේ ජීවිතයේ 4න් 4ම ඉවරයි. මේ දැන් නැව ගිලෙමින් පවතිනවා කිව්වා. බලන්න මොනවා ගැන දැනගත්තත් වැඩක් වෙන්නේ නැහැ. පීනන්න දන්නේ නැත්තම්. ආන්න ඒ වගේ තමයි. දැනුම තිබ්බත් වැඩක් නැහැ බුද්ධිය නැත්තම්. මොන මහාචාර්ය වුණත් වැඩක් නැහැ ගිලෙනකොට පීනන්න දන්නේ නැත්තම්. ඒ නිසා මේ බුද්ධිය කියන එක තියෙන්න ඕනේ, ප්‍රඥාව කියන එක තියෙන්න ඕනේ උගත්කමත් එක්ක. ඡාගා පරිත්‍යාගය. ඒකත් එක්කත් ප්‍රඥාව ඕන. ප්‍රඥාව නැති පරිත්‍යාගශීලීත්වය හරි භයානකයි. ඇඳගෙන ඉන්න ඇඳුමත් ගලවලා දන් දෙයි. ප්‍රඥාව නැති දානෙත් හරියන්නේ නැහැ. පරිත්‍යාගශීලී වෙන්න ඕන, බුද්ධියක් තියෙන්න ඕන, ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ නිසා ප්‍රඥා සහිත ත්‍යාගය ඕන. එහෙම නැති වුණොත් හරි ප්‍රශ්න. අපේ සමාජ මිනිස්සු නිතර කියන දෙයක්. අපි හොඳ වෙන තරමට ලෝකයා
අපේ ඔළුවට අත හොදන්න එනවා. මම නිතර කියන කතාවක්. ලෝකයා ඔබේ ඔළුවට අත හොදන්නේ ඔබ සතුව තිබෙන අර වටින ಗುಣ නිසා නෙවෙයි. ඔබේ ඔළුවට මේ සමාජ මිනිස්සු අත හොදන්නේ ඔබේ තිබෙන ගුණයට නෙවෙයි, ඔබේ නොතිබුණු ප්‍රඥාවට. අපිට කියන්නේ ගුණ නැන දෙකෙන් යුක්ත වෙන්න කියලා. නැන අයින් කරලා ගුණ විතරක් වඩන්න ගියොත් ඒ ගුණයම මෝඩ ගුණයක්. ඒ ගුණයම මෝඩයි. ආනේ මෝඩ ගුණයක් ඇති කරාම ඒ මෝඩ ගුණය නිසා මහා විපතක් Tamanට වෙන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. ඒ නිසා මේ ගුණ සමග නැන ඕන, ප්‍රඥාව ඕන. දැන් පරිත්‍යාග කියන්නේ ගුණයක්. ඒකත් එක්ක ප්‍රඥාව නැත්තම් ඒ පරිත්‍යාගයේ ගැටලුවක්. මහානියක්. ශ්‍රද්ධාව ගුණයක්, ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාව නැත්තම් හානියක්. බුද්ධ පූජා ආසනේ බුද්ධ පූජා බෙදලා තිබ්බලු. එක උපාසකම්ම කෙනෙක් දැක්කලු. බැලුවාම බුදුහාමුදුරන්ගේ පිළිමේ එක තැනක ආසනේ තව තැනක දුර වැඩි, බුදුහාමුදුරන්ට ගන්න අමාරුයි කියලා බුද්ධ පූජාවට බෙදලා තියපු ආප්ප දෙකක් අරන් ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ අත උඩම තිබ්බලු. ශ්‍රද්ධාව. මොකද්ද නැත්තේ? ප්‍රඥාව. එහෙමයි ඕන තරම් ඉන්නවා. එහෙමයි ඕන තරම් ඉන්නවා. බෝධින් වහන්සේ වටේට හඳුන් කූරු අර බිම ගාගෙන යනවා. ඊට පස්සේ පැන්කලේ අරන් එන එක්කෙනා පාගගෙන යනවා. පිච්චිලා එක්කෙනෙක්ගේ ශ්‍රද්ධාව අනිත් කෙනාගේ දුක. කොච්චර එහෙම දේවල් වෙනවද? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ප්‍රඥාවත් එක්ක ප්‍රඥාව නැති ශ්‍රද්ධාව හරි ප්‍රශ්නයක්. පටලැවිලි වැඩි එතකොට. සිහිය නැති වෙනවා එතකොට. අර හාමුදුරුවෝ වඩිනවා දැකලා අතුගගා හිටපු උපාසකම්ම හෙව්වලු ඉදල හේතු කරන්න තැන නැති තැන හාමුදුරන්ගේ ඇඟටම ඉදල හේතු කරලා වැන්දලු. ශ්‍රද්ධාව තිබුණා. ප්‍රඥාව නැති වුණා. ඉදල අතේ තියාගෙන වඳින්නත් බෑ. ඉදල හේතු කළා වැඩපු හාමුදුරන්ගේ ඇඟට. ඉදල හේතු කරලා හාමුදුරන්ට වැන්දා. ඇඳලා ආයි ඉදල ගත්ත අතට. ශ්‍රද්ධාව ඇත. ඒ නිසානේ වැන්දේ. ප්‍රඥාව නැත. ඒ නිසා ඉදල හේතු කළේ හාමුදුරන්ගේ ඇඟට. පින්වතුනි, ඒ නිසා ශ්‍රද්ධාව, සීලය, ලැජ්ජාව, භය, ඒ වගේම උගත්කම, පරිත්‍යාගශීලීත්වය මේ සමග ප්‍රඥාව වුණ. මෙන්න මේ සප්ත ආර්ය ධනය පොහොසත් කරගන්නේ නම් ඒ කෙනාට සැනසෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සැනසීම උදා කරගන්න මේ උතුම් දම් දෙසුම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ මතුගම ආදාගල පාර 4 වෙනි පටුමග අංක 16 හි පදිංචි වයලට් ජාගොඩාරච්චි මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විසින්. ඒ අතු බලාපොරොත්තු වෙන 2021 දෙසැම්බර් මාස 25 වන දිනට පරලෝ සැපත් වෙලා වසර 9ක් සම්පූර්ණ වුණු ආනන්ද බ්‍රාහ්මණ ආදරණීය ස්වාමි පුරුෂයාට, ආදරණීය පියාණන්ට, සීයට, සහෝදරයට පින් දෙන්න. පරලෝ සැපත් ඩී.සී. බ්‍රාහ්මණ පියාණන්ට, මිසිනෝනා මොරවක්කෝරල මෑණියන්ට, ඩී.පී. ජාගොඩාරච්චි පියාණන්ට, මැයිනෝනා රණසිංහ මෑණියන් ඇතුළු නමින් මියගිය සියලුම දෙනාට පින් දෙන්න. ඒ වගේම ඒ නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලු දෙනාටම මේ සිදු කළ උතුම් ධර්ම දානයේ ජනිත අනන්ත කුසල ශක්තිය භව ගමන සුවපත් කොට ඉක්මන් භවයකදී නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියන පැතුම.
ඒ වගේම මේ උතුම් ධර්ම දානමය පින්කමේට දායකත්වයේ දරූ සියලු දෙනාටත් සුජීවත්ව සිටින ඔවුන්ගේ සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත් මේ ගෞතම සම්මා සම්බුදු ශාසනයේදී තව තවත් මෙබඳු ගුණධම් පුරන්නට කායික මානසික සුවපත්භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරුවනටත් ධර්මයේ ශ්‍රවණය කරන රටවැසිලෝවැසි හැමෝටමත් ලෝකවාසී කාටත් නිදුක් නිරෝගී සුවය පතන අතරේ කාටත් උතුම් ධර්මාවබෝධය පිණිස මෙපින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස නම් සඳහන් කළ නොකළ නමින් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු රාගක්ඛයෝ නිබ්බානං